समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයෙත් ඒ වගේම පූජ්‍ය සුගත සේනාසනයෙත් ආධිපත්‍ය හොබවන අපේ සහෝදර අතිපූජනීය ශාස්ත්‍රපති පඬිත හුරුළුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම මේ අවස්ථාවට පූජ්‍ය සුගත සේනාසනයේ ඉඳලා වැඩමවා වදාළ ගරුතර මහා සංඝ රත්නයනුත් අපේ සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සද්ධාවාස සායනහන්සේගෙනුත් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි අද අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ සදහවත් දායක පිරිස අත වශයෙන්ම කිව්වොත් කැපකරු දායකයෝ කිව්වට කමක් නැහැ මහා සංඝ රත්නයට සිව්පසෙන් උපස්ථාන කරගෙන තමන්ගේ කාලය ධනය ශ්‍රමය බොහෝම ශ්‍රද්ධාවෙන් වැය කරන මේ සදහවත් පිරිස අද ඇසලපුර පසළොස්වක පෝය වෙනුවෙන් ලංකාවේ නම් ඇසලපුර පසළොස්වක පෝය ලබන්නට තව දින තියෙනවා ඒ වුණත් මේ රටේ අපි පොහොය කටයුතු යොදාගන්නේ නිවාඩු දවසට ඉතින් ඒ නිසා ඇසලපුර පසළොස්වක පෝය වෙනුවෙන් අද අපේ පින්වත් පිරිස පොඩි දරුවොත් විශාල ප්‍රමාණයක් අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් වුණා. ගිය පොසොන් පුරපසළොස්වක පෝය දවසේ තමයි මේ පළමු සීල භාවනා වැඩසටහන ආරම්භ වුණේ. අද දෙවැනි සීල භාවනා වැඩසටහනත් විශාල පිරිසක් වැඩි හිටියෝනේ මහත්තුරු මහත්මිනින්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් සිල් අරගෙන පොඩි දරුවොත් එක්ක අද පෙහෙවස් සමාදන් වෙලා කටයුතු කරනවා දවසේ අවසාන ධර්මානුශාසනාව. උදේ ඉඳලා බුද්ධ වන්දනා කළා, භාවනා කළා, ධර්ම දේශනා ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡාවලට අහුම්කම් දුන්නා, උතුම් පරිත්‍රාණ ධර්මයේ සජ්ජායනා කළා, ගොඩක් පින් කරගත්තා. ඉතින් අද මේ සවස්්‍යාමි ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරද්දි විශේෂයෙන්ම අද මට රෑ 7ටත් බණක් තිබුණා බාරගත්තු. මම ඒ දායකයන්ට කිව්වා අද මෙහි සිල් වැඩසටහන. ඒ නිසා රෑ 7 බණ මම හවස කියන්නම් මෙහිදී. එතකොට සිල් ඇත්තොත් බණ අහනවා. ඒ ඇත්තන්ටත් පින් සිද්ධ වෙනවා. ඒ ඇත්තන්ගේ අරමුණුත් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ නිසා අද මේ ධර්මානුශාසනාව සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කළ තරුණ දරුවෝ දෙන්නෙක් ඡාගි ශානි දුවත් එතුමියගේ ස්වාමි පුරුෂයා කලන කියන ඒ තරුණ දරුවත් ඒ දෙන්න බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන්නේ අද ඒ දුවගේ අප්පච්චිගේ උපන්දිනය ප්‍රියරත්න මුතුකුමාරන මහත්මාණන්ගේ 75 වෙනි ජන්මදිනය. ඒ වෙනුවෙන් තමයි ධර්මානුශාසනාව විශේෂයෙන් සිද්ධ කරන්නේ. එතුමට ආශිර්වාද කරා. එතුමත් ජපානයට සම්බන්ධ කෙනෙක්. අපේ හචියෝජි පන්සලේ නායක හාමුදුරුවෝ හැම ගෙදරට වැඩම කරවලා පහුගිය දවසක දාන පින්කමකුත් සිද්ධ කරපු ඒ පින්තූරුත් මට එවුවා. මොකද එතුමා හොඳ මේ ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්. අවුරුදු 75යි තාම ප්‍රැක්ටිස් කරනවා. කරාතේ හැම හොඳට පුළුවන් කෙනෙක්. මේ රටේ නම් අපි අවුරුදු 95 තාච්චි අම්මලා ව්‍යායාම කරනවා නේද? ටීවී එකේ පෙන්නනවා. බොහෝම උද්‍යෝගයෙන්. අපේ අය නන් නෙමෙයි අපේ අය අවුරුදු 95 වෙනකොට කොහොම ඉඳීද දන්නේ නැහැ. ඒ වුණත් මේ
මේ රටේ අත්තම්මලා සියලා හොඳට ඇවිදලා ව්‍යායාම කරලා එහෙම ඉන්න පිරිසක්නේ. මෙතුමත් අවුරුදු 75ක් වුණත් හරි නිරෝගීව හොඳට ඉන්නවා දිනපතා ව්‍යායාම කරමින්. මොකද එතුමා කරාතේ සූරේ. ඒ ආත්මාරක්ෂක සටන් ශිල්පය. ඒ හින්දා ජපානෙත් එක්කත් නිතර යන සම්බන්ධකම් බොහෝ කාලයක් තිස්සේ තියෙනවා. ඉතින් එතුමාට ආශිර්වාද කිරීම අද පින්කමේ බලාපොරොත්තුවක්. ඊට අමතරව ඒ දුවගේ අම්මා ඒ මහත්මානන්ගේ ප්‍රියරත්න පියාණන්ගේ ස්වාමි දියණිය අභාවයටපත් වුණා. ගිය අවුරුද්දේ 6 වෙනි මාසේ 1 වෙනිදා සුජාතා පද්මිනී කුමාරි හාමි වන්නිනායක ඒ මාතාවට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දුව එකම දරුවා පවුලට එකතු වෙච්ච පුතුණුවන් අපෙන් ඉල්ලා සිටියා තාත්තගේ උපන්දිනේටත් අම්මට පින් දෙන්නටත් ධර්ම දේශනාවක් කරලා දෙන්න කියලා. ඉතින් අද රාත්‍රී තමයි මේ දේශනාව කරන්නට තිබුණේ. නමුත් මට දවසේ දේශනා දෙකක් කරොත් මගේ අධ්‍යාපන කටයුතු වලට විවේකය නැති වෙනවා. ඒ නිසා මම එක දේශනාවක් අපේ දායක පිරිස වෙනුවෙනුත් මේ ඇත්ත වෙනුවෙනුත් කරලා දෙන්න කල්පනා කරා. බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසත් අද මේ දේශනාවට සම්බන්ධ වෙනවා. අපි හැමදාම මේ කාලේ මාතෘකා සාකච්ඡා කරන්නේ ධර්ම මාතෘකා බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථය. රේරුකාණේ හාමුදුරුවෝ අහලා තියෙනවනේ නේද? මම ගිය පොයේදත් කියලා දුන්නා. උන්වහන්සේ ලියපු කෘති ගණනාවක් තියෙනවා මේ තේරවාදී බුද්ධ ධර්මය හදාරන කෙනෙකුට මම යෝජනා කරනවා තේරවාදී බෞද්ධ වියතුම් පිළිගන්න. හොඳ ධර්ම විවරණ කරපු උත්තමයෙක් තමයි රේරුකාණේ චන්දවිමල මහසායනහන්ස. උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ කියෙව්වොත් හැමෝටම බොහෝ ධර්ම කොටස තේරවාදී සම්ප්‍රදායික විවරණයන්ට අනුගතව තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් බුද්ධ නීති සංග්‍රහය කියන්නේ එවැනි උතුම් ධර්ම ග්‍රන්ථයක්. එහි තියෙනවා ධර්ම කොටස රාශියක්. දැන් මම හිතන්නේ මම මේ පොතෙන් කරන 45 වෙනි ධර්ම දේශනාව විතර. මේ දේශනාව ඔක්කොම පටන් ගත්තේ මේ සේනාසනයේට වැඩියට පස්සේ. කනගව සුගත සේනාසනයේට වැඩියට පස්සේ තමයි මේ පොතෙන් දහම් කියලා දෙන්න පටන් ගත්තේ. තව තියෙනවා මාත්‍රිකා රාශියක් කියලා දෙන්න. අද කියලා දෙන මාත්‍රිකාව මේ නොමනා 4 දෙනෙක් ගැන. ඒ කියන්නේ වැඩකට නැති මිනිස්සු 4 දෙනෙක් ගැන කියන්නේ. දැන් බලන්න ඕන තමන් ඒ අතර ඉන්නවද කියලා. දැන් මේ දේශනාව අහන් ඉඳලා හොඳට බලන්න ඕනේ මම වැඩකට නැති මිනිස්සෙක්ද කියලා නේ. කමකට නැති වැඩකට නැති මිනිස්සෙක්ද කියලා හොයාගන්න මේ දේශනාව හරි උදව් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදියට අලසෝ ගිහි කාම භෝගි නසාදු අසඤ්ඤතෝ පබ්බජිතෝ නසාදු රාජා න සාදු අනිසම්මකාරී යෝ පණ්ඩිතෝ කෝදනෝ තං නසාදු. 4 දිනක් ගැන කියන්නේ ශේස්ත්‍ර 4ක්. පළවෙනි ශේස්ත්‍රය ඔය අත්තන්ගේ ශේස්ත්‍රය. මේ ගිහි ගෙදර ඉන්න ගිහියෝ අතරින් යම් කිසි කෙනෙක් අලසද කිව්වේ කම්මැලිද උද්‍යෝගයක් නැත්ද වීරියක් නැත්ද අන්න ඒ වගේ මිනිස්සෙක් වැඩකට නැති මිනිස්සෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඊළඟට අසඤ්ඤතෝ පබ්බජිතෝ නසාදු සංයමයක් නැති හැදිච්ච කමක් නැති හික්මීමක් නැති විනයක් නැති පැවිද්දගෙන් වැඩක් නැහැ. ඒ ඇත්තත් වැඩක් නැහැ කියලා. ආධ්‍යාත්මික ශේෂ්ත්‍රනේ. සංයමයක් නැති පැවිද්දත් යහපත් නැහැ. කම්මැලි ගිහියත් යහපත් නැහැ. සංයමයක් නැති පැවිද්දත් යහපත් නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේක කියලා මොනවා වෙයිද දන්නේ මේ නොවිමසා ක්‍රියා කරන්නා වූ රජු යහපත් නොවේ. පාලකයා Tamanට ඕන විදියට හිතුමත්නාපේ වැඩ කරන ඒකාධිපතියෙක් නා. දැඩි මතධාරියෙක් නා. අන්න ඒ වගේ පාලකයාත් වැඩකට නැති මිනිහෙක් කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඊළඟට සිව්වෙනි කෙනා යෝ පණ්ඩිතෝ කෝදනෝ තන්න සාදු. ඔය දැනුගත් මිනිස්සු කියලා. පණ්ඩිතයෝ නුවණැත්තෝ. හැබැයි ක්‍රෝධයෙන් නම් ඉන්නේ. කොච්චර දැනුම තිබුණා කොච්චර උගත්කම් තිබුණා
කොච්චර හරි ඉන්නේ ගිනිපත්තු වෙලා වගේ නා. යාකෙක් වගේ නා. නේ? මෙලෝ දෙයක් කතා කරලා බේර ගන්න බැරි නම් දත්මි ටික කනන් දඟලන්නේ. අන්නේ වගේ පඬිතයාගෙනුත් වැඩක් නැහැ කියලා. කොච්චර වටිනවදනේ. දැන් අපි තේරුම් ගමු මේ කරුණු කොහොමද අපේ ජීවිතවල හදාගන්නේ හෝ වෙනස් කරන්නේ. නේ? අපිට වෙනස් කරගන්න තියෙන දේවල් කොහොමද වෙනස් කරගන්නේ? අපිට දියුණු කරගන්න තියෙන දේවල් කොහොමද දියුණු කරගන්නේ කියලා අපි මෙහිදී බලමු. පළවෙනි කාරණේ තමයි මේ ගිහියේ කාමභෝගී ගිහියෙක් වුණාම අලස වෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒයි දාලිත්‍යම් වික්කවේ දුක්ඛං ගිහිනං කාමභෝගීනන්නේ. කාමභෝගී ගිහියාට ඒකේ පංචකාමයේ හොයන ගිහියාට තියෙන ලොකුම දුක තමයි ලොකුම දුක දිලි දුක සල්ලි නැතිකම. දාලිත්‍යම් කියලා කිව්ව එක. ගිහි ජීවිතේ ඉන්නවනම් ගිහි ජීවිතේ සල්ලි නැතිකම තමයි ලොකුම දුක. ගිහි ජීවිතයට අදාළ සසරට අදාළ නෙමෙයි. නමුත් ගෘහස්ථයෙකුට විශාල දුකක් ධනය නැතිකම. ඉතින් ඒ සල්ලි නැත්නම් ධනය ගෘහස්ථයෙකුට නැති වෙන්නේ ලබා ගන්නට බැරි වෙන්නේ එයා කම්මැලි නම්. කම්මැලි නම් උත්සාහවන්ත නැතිනම් ගිහියෙකුට ධනය හම්බ කරන්න බෑ. ඉතින් කෙනෙක් අහයි ඉතින් මහා ලොකු උත්සාහය නැතත් අසුවල් වැඩ කරලා උඩට ගිහිල්ලා තියෙන කියලා. ඒ වගේ කුඩු විකුණන, ගංජා විකුණන, වෙන අපරාධ කරන ඒ වගේ ෂෝට් කට් තියෙනවානේ. හැබැයි කොච්චර පොඩි දුරද යන්න පුළුවන්. පොඩි දුරක් යන්න පුළුවන්. ඒක තිරසාර නෑනේ. තිරසාර නෑ. ඒ ගමන තිරසාර ගමනක් නෙමෙයි. එක සැරේටම බැලුම පිඹුනා වගේ උඩට යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ විනාශ වෙයිද කියලා කියන්න බෑ. කොච්චර ධනෙ තිබුණා. ඒ නිසා බුදුදහමේ ගෘහස්ත කාමභෝගී ගිහියාට යෝජනා කරන්නේ දියුණු වෙන්න ඕන නම් උත්සාහවන්ත වෙන්න. මෙහි නිතර කියන වාක්‍යනේ ගම්බත්තේ කුදසායි. මට දැන් ඒක කටපාඩම් වෙලා තියෙන මොකද ඉස්කෝලේ සෙන්සෙලා කොච්චර හරි කියන ඔබෝසන් ගම්බත්තේ කුදසායි. ආමුදුරනේ උත්සාහ කරන්න කියලා. කොච්චර හරි කියන්නේ ඕකමයි. ඈ තේරෙන්නේ නැහැ කියපු ගමන් කියනවා ගම්බත්තේ කුදසායි කියලා. ඒ කියන්නේ මෙහි නිතරම කියන වාක්‍ය පොඩි දරුවට පවානේ නිතරම කියන දෙයක්. වැඩිහිටියට, ළමයාට, ගිහියට, පැවිද්දට නිතරම කියනවා උත්සාහ කරන්න. වීර්ය කරන්න. ඒ මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් හැදිච්ච සංස්කෘතියක් මේ රටේ තියෙන්නේ. අද මෙහි ලොකුවට බුද්ධාගම කියලා කතා පවත්වන්නේ බෞද්ධ රටක් කියලා කියන්නේ යන්නෙත් නැහැ. මේක ලෞකික රාජ්‍යයක් විදියට ගෙනියන්නේ ආගම වෙනම තියෙන්නේ. හැබැයි මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ බුදුදහම. එතකොට මේ බුදුදහම ඉගැන්වීම තමයි සාර්ථක වෙන්න ඕන නම් දෙයියෝ දෙනකම් බලන් ඉන්න එපා. වෙන කවුරු හරි ජයග්‍රහණේ උදා කරලා දෙනකම් බලන් ඉන්න එපා. උත්සාහවන්ත වෙන්න. ධර්මයේ ජීවමානයි එතකොටනේ. උත්සාහයට මුල් තැන දෙන, වීරියට මුල් තැන දෙන ධර්මයක් මේ ලෝකෙ තිබෙන බුදුදහම. අනෙක් ධර්මයන්හි උත්සාහවන්ත වෙන්න කියලා කියනවා. හැබැයි ඒ අතරතුරම කියනවානේ ඔබගේ ජයග්‍රහණ දෙවියන් මත තීරණය වෙනවා කියලා. ඒ කියන්නේ අනෙක් දහම් වලත් කියනවා උත්සාහවන්ත වෙන්න කියලා නැත්තේ නෑ. හැබැයි ඒ අය ඒ කියන කතාව නිෂේධනය වෙනවා දෙවියන්ට සියල්ල කරලා දෙන්න පුළුවන් කියන වාක්‍ය කියනකොට. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. එතකොට මිනිස්සු සාර්ථක වුණත් ඒක දෙවියන්ට දෙනවා, අසාර්ථක වුණත් දෙවියන්ට දෙනවා. එතකොට අර මිනිස්සෙක්ව මොටිවේට් කරන්නනේ, උද්‍යෝගිමත් කරන්න, උනන්දු කරන්න, වීර්ය කරන්න අමාරුයි. මොකද බුද්ධිමත් කෙනා අහනවා ඉතින් මම මොකටද උත්සාහ කරන්නේ? ඔක්කොම දෙවියෝ නම් කරන්නේ. අහනවනේ මොලේ තියෙන මිනිස්සයා. මම මොකටද නැහින්නේ? එයා නම් දෙන්නේ ගන්නේ. මේ ලෝකෙ තිබෙන ආගම් දර්ශන අතරින් ආගම් දහම් අතරින්
මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි ප්‍රබල ලෙස මිනිස්යාට තමන්ගේ දියුණුවේ හෝ පරිහානියේ වගකීම පවරයි. දියුණුණත් ඒකත් තමන් මත, පිරිහුණත් ඒකත් තමන් මත. ඒ නිසා ගිහි ජීවිතේ ගෙවනව නම් කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙලා ගිහි කමේ සාර්ථක වෙන්න බෑ. දැන් මේ කොච්චර රස්නේද? කොච්චර රස්නේ. මේ කාලේ. තව ටික කාලෙකින් කොච්චර සීතලද? මේ දෙකට ඔරොත්තු දීගෙන යන්න එපා නේ. මේ දෙකට ඔරොත්තු දීගෙන අපේ අරමුණු කරා යන්න නම් අපි උත්සාහවන්ත වෙන්නම ඕනේ. ඉතින් කෙනෙකුට ඇයි උත්සාහ නැත්තේ? ඇයි මෙයාලට උත්සාහයක් ඇති වෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. විශේෂයෙන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් කාලවට මේ ලංකාවේ සමාජේ නෝනලටනේ. නෝනලට තියෙන ප්‍රශ්නයක් ඇයි මේ මිනිහා මෙච්චර කම්මැලි කියලා. ඇයි උනන්දුවක් නැත්තේ? මෙහෙදීම කියන්න බෑ මාතුරු පණ යනකම් වැඩ මෙහි නේ. මේවා කතා කියන්න බෑ. මෙහි වැඩ නොකර කාටවත් කන්නවත් හම්බෙන්නේ නැහැ. වතුර එකක් කන්න ඕමිලේ නැහැ. මාතුරු පණ යනකම් වැඩ කරනවා. ලංකාවේ ගොඩාක් කාලවට කාන්තාවනේ හම්බ කරන්නේ. ගොඩාක් කාලවට ලංකාවේ හම්බ කරන්නේ කාන්තාව. වැඩිපුර කාලා බීලා නිකන් ඉන්නේ බහුතරයක් පිරිමි. ඔක්කොම නෙවෙයි. බහුතරයක් ලංකාවේ පිරිමි නිකන්. ධනය සම්පාදනය කරන්නේ මැද පෙරදිග ගිහින් හරි ඇඟලුම් කර්මාන්ත ශාලාවල හරි තේ වතු වල දලු කඩලා හරි ගෙදරක ගයක් සුද්ධ කරන්න ගිහලා හරි කාන්තාව. ඒක තමයි ඇත්ත. ඉතින් කාන්තාවන්ට තියෙන ලොකු දුක් ගැනවිල්ලක් තමයි ඇයි උනන්දු නැත්තේ? ඇයි මට තියෙන උනන්දුව නැත්තේ? ඇයි මට ඕන තියෙන ඕනකම නැත්තේ මේ මිනිස්සයාට? කියලා ගොඩක් කාලවට තමන්ගේ පිරිමියා ගැන තියෙන. ඒකම පිරිමියෙකුටත් තියෙන්න පුළුවන් කාන්තාව උත්සාහවන්ත නැති වුණොත් නේ. එහෙම තියෙන්න පුළුවන්. ඇයි මෙයාට උත්සාහවන්ත වෙන්න බෑ? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි පළවෙනිම හේතුව එයාලගේ හිතින් අවබෝධ කරගෙන හදාගත්තු අරමුණක් නෑ. කාගේ හරි ගාව අලසකම පේනවනම් උත්සාහවන්තකම නෑ කියලා පේනවනම් ඒක හේතුව තමයි තවම එයා යන තැන ගැන අදහසක් නෑ. අරමුණක් නෑ. එයාට ගෝල් එකක් නෑ. මිනිස්සු උත්සාහවන්ත නොවෙන්නේ අරමුණක් නැති නිසා. අරමුණක් තියෙන කෙනා උත්සාහවන්තයි. මෙහි ඇවිල්ලා ඉගෙනගත්තු අය කොච්චර මහන්සි වුණාදනේ. ඔබ හිතන්න ඔය ඇත්තෝ මෙහි නිහොංගු ගක්කෝ යන කාලේ තියෙන උත්සාහය තිබුණා නම් එහෙම ලංකාවේ O level කරපු කාලේනේ. මෙලහට ඉන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ. දොස්තරලා නෙමෙයි දොස්තරලට උගන්නන මහාචාර්යලා වෙලා නවතින්නේ. මෙහෙදී කරපු උත්සාහය ලංකාවේදී කරා නම්. එයයි පාර්ට් ටයිම් කරනේ දවසට පැය 3-4ක් තමයි උඩරිම නිදා ගන්න. සමහර විට ස්ටේෂන් එකේ වොෂ්රූම් එකට යන්නේ නේ. හොද ගන්නේ. කොච්චර දුක් විඳලාද මෙහෙ නියොංගෝ ගක්කෝද සෙම්මුන් ගක්කෝද යුනිවර්සිටිද නේ. මේ ඔක්කොම ඉවර වෙනකම් පුදුම උත්සාහවන්ත. ඒ උත්සාහයෙන් විතරමයි මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. නැතුව නම් බෑ කොහොම. මේ භාෂාව ඉගෙනගෙන තැනකට එන්න එච්චර උත්සාහවන්ත නොවි බෑ. බොරු කරලා බෑ. දැන් අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තු විදියට ඉගෙන ගන්න බෑ. ඉංග්‍රීසි ඉගෙන ගත්තු විදිය මතකයිනේ නේද? පන්තියට යනවා පොත් ටික මේසුඩ තියෙනවා. ආයෙ ක්ලාස් යනවා ආයෙ මේසුඩ තියෙනවා. ඒකනේ තාම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ. හැබැයි මේ රටට ආපු අය අවුරුද්දක් යනකොට ජපන් භාෂා කතා කරනවා. මොකද හේතුව? එච්චරට ඒකට දායක වෙනවානේ. එච්චරට ඒකට කැප වෙනවා, වීර්ය කරනවා. පුදුම වීර්යයක්. මේ වීර්යය මේ අනලස් බව ආර්ථිකය සම්පාදනය කරගන්නටත් තියෙනවා. ධන සම්පාදනය. ඒක වැරද්දක් නෙවෙයි. ගොඩක් අය හිතනවා මේ බුදුදහම අනුගමනය කරන අයට ඉතින් සල්ලි හම්බ කරන්න ඉතින් එහෙම උනන්දු කරන්නේ නැහනේ. කොහෙද එහෙම නැත්තේ? බුදුහාමුදුරුවෝ උනන්දු කරනවා සල්ලි හම්බ කරන්න කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ උනන්දු කරනවා හොරකම් කරලා සල්ලි හම්බ කරන්න එපා. වසවිස විකුණලා සල්ලි හම්බ කරන්න එපා. සත්තු මරලා සල්ලි හම්බ කරන්න එපා. සම්මා ආජීවයෙන්
නිත්‍යානුකූලව ධර්මානුකූලව. තවත් විදිහකට කිව්වොත් උට්ටාන විරියාදී ගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලතා. උට්ටාන වීර්යයෙන් බාහු බලයෙන් දහඩිය වගුරවල අතපය වෙහෙසවල දැහැමිව සල්ලි හම්බ කරා. බුදුදහමේ කොහෙද අහන්නේ? ඔයා ඇයි ඔච්චර හම්බ කළේ කියලා? බුදුදහමේ අහන්නේ. බුදුදහමේ අහනවා හම්බ කරපු විදිය කියන්න පුළුවන්ද? මේ රටෙත් අහන්නේ නැහනේ ඔයා ඔච්චර හම්බ කරන්නේ ඇයි කියලා කවුරුවක්වත් නේද? හැබැයි මේගොල්ලොන්ට යම් වෙලාවක හිතුනොත් අපෙන් අහනවා ඔයා කොහොමද හම්බ කළේ කියලා. ඇයි හම්බ කළේ කියලා අහන්නේ. ඒක අහන්න බෑ කාටවත්. හැබැයි අහනවා කොහොමද හම්බ කළේ? අන්න එතකොට කියන්න පුළුවන් වෙන්න ඕනනේ. මේ කොළ 100 මෙහෙමයි ආවේ, මේ කොළ 200 මෙහෙමයි ආවේ කියන්න පුළුවන් වෙන්න. කියන්න පුළුවන් ක්‍රමයකට නම් ඒක නිත්‍යානුකූලයි නේ. හැබැයි ඉතින් කියන්න පුළුවන් කියන ඔක්කොම ඒවා ධර්මානුකූල නැහැ. එහෙම පටල ගන්නත් එපා නේ. දැන් අපිට පෙන්වන්න පුළුවන් හරියටම. ඔව් මෙන්න මට කොළ 500ක් මේ මාසේ ලැබිලා තියෙනවා. මෙහෙම ආවා මේ කාරණා වලින් ආවා. කොල් ඇත්තටම රිසිටුත් තියෙනවා. ඕනනම් ඔඩිට් එකට පෙන්වන්නත් පුළුවන්. හැබැයි ඉතින් බුදුදහම කියනවා එහෙම පෙන්නුව පමණින්ම ඒක දැහැමි වෙන්නෙත් නැහැ. දැන් බලන්නකෝ අපේ රටේනේ ඔය වංචා දූෂණ විමර්ශන කොමිෂන් වලින් අරන් යන මිනිස්සු ඔක්කොම නිදොස් කොට නිදහස් වෙලා එළියට එනවනේ බබ්බු වගේ. හැබැයි ඒගොල්ලොත් දන්නවා හොරකම් කරා කියලා. කවුරුත් දන්නවා හොරකම් කරා කියලා. හැබැයි නිදොස් කොට නිදහසුත් වෙනවා. ඇයි? ડોකියුමන්ට් තියෙනවා හොරකම් කළා නෑ කියලා. කියන්නේ ડોකියුමන්ට් වල තිබුණු පමණින් නීතියෙන් ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්න බැරි තැනක් තියෙනවා හැබැයි. කොතනින්ද? කර්මෙන් කොහොමද ගැලවෙන්නේ? කර්මයට ඉතින් ඔක්කොම අහුවෙනවනේ. ඇඩ්‍රස් හංගන්න ඕනේ නැහනේ කර්මයට. කර්මයේ ඇඩ්‍රස් එක හොයා ගන්න. කාගේද? කවුද? කොතනද? මොකද්ද? මොකද කර්මේ රැස් කරන්නේ තමන්ගේ හිතෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමිනි. තමන්ගේ චේතනාව වෙන්නේ කර්ම සකසගන්නේ. ඒ නිසා අපි බෞද්ධයා සාමාන්‍ය ලෝක විවහාරේ නම් නීතියට ඔප්පු කරන්න පුළුවන් නම් හම්බ කරපු විදිය එයා නිවැරදි මිනිහෙක්. ඒත් ධර්මයට අනුව හදවතට එකඟව Taman නිවැරදි නම් විතරයි ඒක නිවැරදි ධර්මානුකූල ධනයක් වෙන්නේ. එතකොට වග කියන්න ඕන හදවතට. හදවතට තමයි වග කියන්න ඕන. නැතුව නීතියට නෙමෙයි. හැබැයි අඩුම තරමින් මම යෝජනා කරනවා නීතියටවත් වග කියන මට්ටමේ දැහැමි බවක්වත් පවත්ත ගන්න. එතකොට ටිකක් හරි අනතුරු අඩුයිනේ නේ. එතකොට භයානක වැඩ ටිකක් හරි අඩුයි. නැත්තම් අපි නීතියටත් වග කියන්නේ නැති මට්ටමේ දැහැමි බව ඉක්මවා ගියොත් අපි ලොකු අනතුරක්. එතකොට මෙලවත් අනතුරට වැටෙනවා, පරලොවත් අනතුරට වැටෙනවා. අඩුම නීතිය මතවත් පිහිටලා හිටියොත් අපි භයානක අකුසල් රැසකින් අපේ ධන සම්පාදනයේදී වැළකුණා වෙනවා. ඒත් ඉතින් 100% නිවැරදි වෙන්නේ හදවතට එකඟව Tamanට කියන්න පුළුවන් නම් Taman මේ හම්බ කරපු විදිය හරි කියලා. අඩුම අපරාධකාරයෙක් නෙමෙයි නන්නේ. කාගේවත් දෙයක් මං කොල්ල කාගෙන නැත්තම්. කාගේවත් දෙයක් හොරකම් කරගෙන නැත්තම්. කවුරුවත් රවට්ටගෙන කාලා නෙමෙයි නා. උදුරගෙන නෙමෙයි නා. Tamanට පවරපු දේ හරියට කරලා නා. අන්න එතකොට කෙනෙකුට හිත හදා ගන්න පුළුවන් මම භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට උත්සාහවන්තව දහමිව ධනය හම්බ කරගත්තු කෙනෙක්. අන්නේ වගේ ගිහියෙක් වැඩකට ඇති ගිහියෙක්. වැඩකට ඇති ගිහියෙක්. එයාගේ ජීවිතේ සප්‍රයෝජනවත් ජීවිතයක්. එයාටත් සතුටුයි නේ. අනිත් අයටත් සතුටුයි. ඒ වගේ ජීවිතයක් තියෙනවනේ කියලා ගොඩක් සතුට වෙන්න පුළුවන්. මෙලොවත් සැනසෙල්ල ලබන්න පුළුවන්. ඇයි? දැහැමි කෙනා, නිත්‍යානුකූල කෙනා හැමතිස්සෙම සැනසෙල්ල ඉන්නේ. එයා දන්නවා මගේ ගෙදරට පොලිසියෙන් තට්ටු කරන්නේ නැහැ කියලා. මාව හොයාගෙන එන්නේ නැහැ.
තියෙන චූටි ගානක් වුණාට මට සතුටුයි. ඒ චූටි ගාන හරියට හොයපු එක සතුට තියෙනවානේ. ඊළඟට පරලෝක ජීවිතේ තමන් හොඳටම දන්නවා තමන් මැරුණම දුගතියකට යන්නේ. මොකද හේතුව? හොරකම් කළා නැහැ, වංචා කරලා නැහැ, පගාරගෙන නැහැ, අනුන්ව විනාශ කරලා නැහැ, අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා නෙමෙයි සල්ලි හම්බ කරලා තියෙන්නේ. අන්න එතකොට පරලෝක ජීවිතය ගැන සතුට වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික තමයි අවබෝධ කරගන්න. අරමුණක් තියෙනන් උත්සාහය ඇති වෙනවා. අරමුණක් නැත්තම් නෑ. දැන් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේනේ බුද්ධ තත්වයටපත් වෙනකන් එතුමා පාරමී පුරපු කාලය ගැන කියනවා කොච්චරද? අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක්. අපි කියන්නේ ওই වාක්‍යයක් විදිහට සාරා සංකේය කල්ප ලක්ෂයක් කියලා. දීපංකර පාද මූලේ ඉඳලා බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාර ඕඝ මහබ්බයනේ. භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදීදි කරපු ප්‍රතිඥාවක්. මම බුදු වෙලා අනිත් අයද අවබෝධයට පත් කරවමි. මම ඊතර වෙලා අනිත් අයද මේ සසර දුකින් ඊතර කරවමි. දීපංකර පාද මූලයේදී අදිෂ්ඨානයක් කරා. එදා ඉඳලා කල්ප අසංඛ්‍ය 4කුත් තව කල්ප ලක්ෂයක් බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරලා. දීර්ඝ කාල. ඒක කියලා ගණන් කරලා කියන්න බැරි තරම් කාලයක්. එතකොට ඒ කාලයේ පුරාම තිබුණේ එකම අරමුණයි. මොකද්ද? මම අවබෝධයටපත් වෙලා අනිත් අයටත් අවබෝධ කරගන්න උදව් කරනවා. මම නිදහස් වෙලා අනිත් අයත් නිදහස් කරනවා. එතකොට ඔය අරමුණේ ඔච්චර දිගු කාලයක් එන්න නම් කොච්චර උත්සාහය තියෙන්න ඕන. එච්චර ලොකු උත්සාහයක් ආවේ ඇයි? අරමුණ පරාර්ථකාමී නිසා. අන්න ඒ කොටසත් ඔලුවට දාගන්න ඕන. දැන් අපිට අරමුණ පරාර්ථකාමී වෙන තරමට තමයි අරමුණේ ඉන්න හයිය ලැබෙන ප්‍රමාණය වැඩි. ගොඩාක් අය හිතනවා මේ දියුණු වෙන්න නම් පුළුවන් තරම් අරමුණ ආත්මාර්ථකාමී වෙන්න ඕන කියලා. නෑ. ඒකට හොඳ උදාහරණයක් කියන්නම් මම. දැන් අපේ පැරණි සමාජය අපේ ගම්වලනේ මෙතන ආපු කවුරුත් ගම්වල අයනේ නේද? අපේ සමාජේ අම්මලා තාත්තලා පෞල් ජීවිත ගත කරන්නේ. ඒ පෞල් ජීවිතවල ඇත්තටම අම්මලා තාත්තලා එකට හිටියේ. දික්කසාද වීම ආදී දේවල් බොහොම අඩුයිනේ පැරණි සමාජේ. ඒගොල්ලෝ ලොකු උනන්දුවකින්, ලොකු උද්‍යෝගයකින්, ලොකු වීරියකින්, ලොකු දරා ගැනීමකින් හිටියනේ එකට. එහෙම හිටියේ ඇයි කියලා බැලුවොත් ප්‍රධාන හේතුව තමයි ළමයි ගැන හිතලා. ප්‍රධාන හේතුව ළමයි ගැන හිතලා. ඇයි දික්කසාද නොවුනේ කියලා ඇහුවොත් දරුවෝ හින්දානේ. දරුවෝ හින්දා. ඇයි මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්න කියන එක බැලුවොත් දරුවෝ හින්දා. දරුවෝ. එතකොට ඒගොල්ලෝ යම්කිසි අරමුණක දිගටම හිටියනම් ඉඳපු ප්‍රධාන හේතුව තමයි අනුන් ගැන හිතන එක. Taman ගැන හිතුවා නම් එහෙම ගොඩක් අය දික්කසාද වෙලාද නැද්ද? දික්කසාද වෙලා. Taman ගැන හිතුණා දික්කසාද වෙලා. හැබැයි දරාගෙනනේ ගොඩාක් දුක් විඳගෙන වීර්යවන්තව Tamanගේ ගමන යන අය අපි අපේ සමාජයේ දකින්නවා දැකලා තියෙනවා. මතක තියාගන්න. පරාර්ථකාමීකම තමයි ඕන තැනක දරාගෙන ඉන්න හයිය දෙන්නේ. අනිත් කෙනා ගැන හිතන්න එතකොට අල්ලන් ඉන්න පුළුවන්. හිත කඩන් වැටෙන වෙලාවට මම මෙතනින් අයින් වුණොත් මම මේක නොකර හිටියොත් මේ අය දුක් වෙනවනේ. මේ අයට ප්‍රශ්න එනවනේ කියලා හිතන්න. එතකොට අල්ලන් ඉන්න පුළුවන්. පරාර්ථය ඇති කරගන්න. පරාර්ථය අනිත් අය ගැන හිතන්න. Taman ගැන හිතුවොත් මට මොන වුණත් කමක් නැහැ කියලා හිතලා අපි ගොඩක් නරක තීරණ ගන්න. ගොඩක් නරක හැසිරීම් වලට යන්න පුළුවන්. දියුණුව නවත්තලා දාන්න පුළුවන්. වීරිය අතාරින්න පුළුවන්. එයි මට ඕනේ මට ඇති. නේද? හැබැයි අනිත් එක්කෙනා ගැන හිතුවොත් නෑ. තව ටිකක් වැඩ කරන්න ඕන. එයා වෙනුවෙන් කැප වෙන්න ඕන. එයා වෙනුවෙන් දරාගෙන ඉන්න ඕන. එයා හින්දා වීරිය කරන්න ඕන. ඔබට දැන් හොඳට අවබෝධ වෙන්න ඕනේ. උත්සාහය අලස නැතිකම පවත්ව ගන්නට නම් අරමුණක් තියෙන්න ඕන.
ඊළඟට මම යෝජනා කරනවා අරමුණ පුළුවන් උපරිම පරාර්ථකාමී වෙන්න. පරාර්ථකාමී වෙන තරමට අපිට ඒ දේ වෙනුවෙන් කැප වෙන්න හිතට එන හයිය වැඩි. හිතට එන හයිය වැඩි. නැත්තම් බෑ. ගිහියෙකුටත් උනත් පැවිද්දෙකුට උනත් පරාර්ථකාමී වෙන තරමට තමයි වීරිය වැඩි. ආත්මාර්ථකාමී වෙන තරමට කම්මැලි වැඩි වෙනවා. ඔය ඇති කියලා හිතෙන්නේ නේ. දැන් බලන්න මේ ඔය ඇත්තොන්ගේ ළමයින්ට උගන්වන්න ඕනි කාලේ කොච්චර මහන්සියලා වැඩ කරන්න හිතෙනවද නේ? දැන් හිතෙනවා නේ ඔය ඇති පාර්ට් ටයිම් කරා. නේ. ඒ වීරිය ටික 45 50 පයින්කොට නේද? අඩු වෙලා යනවනේ. හැබැයි ළමයි ඉගෙන ගන්න කාලේ නේ බෑ. ළමයාට හොඳ ජීවිතයක් දෙන්න. අම්මට තාත්තට සලකන්න ඕන. අම්මා තාත්තත් මැරෙනවා. එතකොට දැන් ඉතින් කවුරු වෙනවද? ඔය ඇති. ඒ කියන්නේ අනුන් ගැන හිතන තරමට කෙනෙකුගේ උත්සාහය වැඩි වෙනවා. උත්සාහය වැඩි වෙනවා. තමන් ගැන හිතනකොට මට ඇති කියලා හිතනවා. ඒ මට ඇති කියලා හිතන එක නරක දෙයක් නෙමෙයි. හැබැයි මට ඇති කියලා හිතන එක හිතන්නේ කම්මැලිකම හින්දා නම් ඒක නරකයි. මේ දේවල් වල තියෙන નિસරු බව අවබෝධ කරගෙන මට ඇති කියලා හිතන එක ඒක හොඳ දෙයක් නේ. හැබැයි කාට හරි මට ඇති කියලා හිතන්නේ මට බෑ වැඩ කරන්න. මගේ අත්‍රි දෙනවා දැන් මට ඕනේ ඒක නිවැරදි ධර්මානුකූල අවබෝධයකින් ඇති කරගත්තු එකක් නෙමෙයි. ඒක හොඳ නැහැ. ඔය කාරණාව ගියන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාන් සංයමයක් නැති පැවිදිකම යහපත් පැවිදිකමක් නෙමෙයි. මොකක්ද? පැවිද්දෙකුගේ කාය සංයමයක් තියෙන. අපේ කායික හැසිරීම් වල ගිහියට වඩා වෙනස් හික්මීමක් සංයමයක් තියෙනවා. මොකක්ද? කයෙන් පැවිද්දා වරදකාරී හැසිරීම් වල හැසිරෙන්නේ නැති කෙනෙක් වෙනවා. කායික හැසිරීම. ඊළඟට වචනයනේ සාමාන්‍ය ගිහියට වඩා වචනයේ සංවරයක්. ගොඩාක් අය හාමුදුරු කෙනෙක්ගේ සංවරකම කියලා වචනයෙන් අපේක්ෂා කරන්නේ හාමුදුරු කෙනෙක් වුණාම හිමින් කතා කරන්න එපාය. දැන් මෙතන මයික් එක නොතිබුණා නම් මට ලතෝනි දිදි කියන්න වෙනවා. මාත් හිමින් කතා කරන මයික් එකක් තියෙන හින්දා. මයික් එකක් තිබුණේ නැති වුණා නම් එහෙම මං හයියෙන් කතා කරනවා. එතකොට බලන් ඉන්න කෙනෙකුට ඉතින් අයියෝ අර හාමුදුරුවන්ගේ සංයමයක් නැහැ. නෑ පැවිදි හාමුදුරුවන්ගේ වචනේ සංවරකම නැහැ කියන්නේ හිමින් කතා කරනවද ශබ්දෙන් කතා කරනවද කියන එක නෙමෙයි. ඒ හාමුදුරුව බොරුද කියන්නේ. ඒ හාමුදුරුව පරුස වචනද කියන්නේ. ඒ හාමුදුරුව කේලම්ද කියන්නේ. ඒ හාමුදුරුව අරුත්සුන් හිස් දේවල්ද කියන්නේ. අන්නේ මත තමයි වචනේ අසංවර වෙන්නේ. වචනේ සංයමයක් නැත්තේ. එහෙම නැතුව කුරු කෑව පමණින් හාමුදුරුව සංවර හාමුදුරුව වෙන්නේ නැහැ. එහෙම බොරු ඒවා ඔළුවේ දාගන්න එපා. එහෙම ඔළුවේ දාගත්තොත් අපි රැවටෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ඇයි හොඳට හයියෙන් කතා කරන හැබැයි ඒත් ඇත්ත කියන හාමුදුරු කෙනෙක් ඉන්නවා. කෙලින් කතා කරන මූණිච්චාවට කියන්නේ නැතුව කෙලින් කියන්න දෙයක් කියන හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි එයා හයියෙන් කියනවා. ඉතින් එයාට මිනිස්සු කැමති නැති වෙනවා. අයියෝ යාන්ද්‍රු හයියෙන් කියනවනේ. හැබැයි කනට ඇහෙන්නේ නැති කතා කරන කෙනෙක් ඉන්න පුළුවන් පැවිද්දෝ අතර. මිනිස්සු බිඳවන්න කතා කරනනේ. අසමගි කරවන්න කතා කරන. මනුෂ්‍යයින්ට අනර්ථවත් දේවල් ඔලුවට දාන. ඒ නිසා වචනේ සංවරය කියන්නේ හිමින් කතා කරන එක නෙමෙයි. කයේ සංවරය කියන්නේ හිමින් ඇවිදින එකක් නෙමෙයි. ඔය පටල ගන්න එපා. ගොඩක් අය ඕවයින් තමයි මනින්නේ. උදාහරණයක් කිව්වොත් ලංකාවේ ගොඩක් මිනිස්සු හොඳ සංවර හික්මුණු හාමුදුරු කෙනෙක් ලෙස පිළිගන්නව සෙරෙප්පු දෙකක්වත් දාන්න නැතුව යනවා නම් හාමුදුරු. මම කියන්නේ මේ වගේ අවුව තියෙන වෙලාවක සෙරෙප්පු දෙකක් දාන්නේ නැතුව යනවා නම් ඒ හාමුදුරුවෝ මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන ගිහිල්ලා. කකුල් වල දියපට්ට ඇවිල්ලා දියවැඩියාව එහෙම තිබුණොත් කකුල් කපන්න වෙනවා ඊළඟට. එහෙම ගිහියෝ ප්‍රාර්ථනා කරනවා නම් ඒ ගිහියෝ අංගොඩගෙන හින්දාන්න ඕනේ.
එහෙම හාමුදුරුලා තමයි නියම හාමුදුරුලා කියලා කියනවනේ. එයයි මේ සායනහන්සට දිය වැඩියාවක් තියෙනවා. මේ විස බීජ තියෙන පාරවල් රත් වෙච්ච තාර කට්ටවල නිකන් යනකොට සාදු සාදු කියනවා. අනේ හරිෂෝ පුදුම සිල්වත් කමන්න කියලා. ඕවයින් සිල්මනිනවා නම් අපි කොහෙද ඉන්නේ? ඕවයින් සිල්මනින් දෙපා කාගේවත් කටේ හඬේ ප්‍රමාණයෙන්වත් නේද? ඇවිදිනකොට අඩිය තියෙන දුරේ ප්‍රමාණයෙන්වත් ඕවයින් සිල්මනින් දෙපා. කකුලේ සෙරෙප්පුද දාලා තියෙන්නේ නිකන්ද ඕවයින් සිල්මනින් දෙපා. මෙහෙදි නම් ඕවා මහා අප්‍රායෝගිකම දේවල් නේ. අප්‍රායෝගිකම දේවල් මේ රටේ. හිතයි අපි කොහේ හරි අශිෂ්ට වෙච්ච જાතියක් කියලා නේ. තාම හික්මිලාවක් නැහැ මූලික දේවල්වත් දන්නේ නැහැ. එහෙම නෙමෙයි. හාමුදුරු කෙනෙකුගේ සංයමය කියන්නේ හාමුදුරුවෝ පැවිදිකමට අදාළ දේ කරනවා නම් අදාළ දේ අදාළ නැති දේ කරන්නේ නැත්තම් එච්චරයි. එච්චරයි සංවරකම. මහානකම රැකෙන දේවල් තියෙනවනේ. සතර පරාජිකා කියලා තියෙනවා. අන්න ඒව රකින්නවනේ. අනෙකුත් සංඝයාට පවරපු සිල් තියෙනවා. ඒව රකින්නවනම් ස්වාමීන් වහන්සේ ඇති. සමහර සායනාංශේ හිමින් කතා කරනවානේ. සමහර සායනාංශේ හයියෙන් කියනවා. සමහර සායනාංශ කෙනෙක් ටිකක් ඉක්මනින් යනවා. දැන් මම ගත්තොත් ටිකක් ඉක්මනින් යන කෙනෙක්. මට ඔය අඩි ගැන ගිහිල්ලා පුරුද්දකුත් නැහැ. මං එහෙම යන්නෙත් නැහැ. කොච්චර ඕන අය හිටියත් මං එහෙම යන්නෙත් නැහැ. මං යන්නේ යන විදියට. වැදගත් දේ මොකක්ද? මම පැවිද්දෙක් විදියට වැරදි කරන්නේ නැත්තම් පැවිදිකමට එච්චරයිනේ. එතකොට මට භාග්‍යවතුන් වහන්සේ ගාව ගිල්ටිනස් නැහනේ. මට බුදුරජාණන් වහන්සේ ගාවදී වරදකාරී හැඟීමක් ඇති වෙන්නේ නැහනේ. හැබැයි මං හයියෙන් කතා කරන්න ඕන වෙලාවට හයියෙන් කතා කරනවා හිමින් නම් හිමින්නේ. තන අනුව තමයි. තන අනුව තමයි. දැන් අපි මෙහි කෝච්චියකදීනේ අපි ටෙලිෆෝන් එක පාවිච්චි කරන්නේ. ඒයි එතන එහෙම කතා කරන්න බෑ. හැබැයි සමහර තැන් තියෙන ටෙලිෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් තැන නේ. අපි එතෙන්ට ගිහින් කතා කරමු. ඒ නිසා අපි සමාජ සම්මතය තුල තිබෙන යම් දේවල් අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕන. හැබැයි ඒකෙන් හොඳ පැවිද්දෙක්ද නරක පැවිද්දෙක්ද කියලා බාහිරින් නම් මනින්න එපා. මං කියන්නේ ඒක ඔයත්තන්ගේ හොඳට. එහෙම බාහිරින් මනින එකෙන් වෙන්නේ ඔයත්තන්ට ගොඩාක් සත්පුරුෂ හාමුදුරුල්ලා මග ඇරෙන්න පුළුවන්. සත්පුරුෂ හාමුදුරුල්ලා මග ඇරෙන්න පුළුවන්. කපටි අසත්පුරුෂයන්ට ඔය ඇතෝ රැවටිලා ඉන්න පුළුවන් හාමුදුරුවන්ට උනා. ඇයි මිනිස්සු කැමති නම් හිමින් කතා කරන එක ඒ චුට්ට රංගපාන්න විතරනේ තියෙන්නේ. හිමින් හොඳට බිම්බලාගෙන ඉන්න එක නම් මිනිස්සු පහදව ගන්න තියෙන ඒක රංගපාන එක කොච්චර ලේසිද නේ? මෙහෙම ඉන්නවට වඩා එහෙම රංගපාන එක ලේසි. එනිසා කාගේවත් පැවිද්දෙකුගේ මතු පිටින් නම් ಗುಣ මනින්න එපා. හැබැයි හාමුදුරු කෙනෙක් විදියට අපි දන්නවා අපේ වචනේ අපේ කායික හැසිරීම ගිහියට වඩා වෙනස් වෙන්න ඕනි. ඒක අපි දන්නවා අපිට අපේ ගුරුවරු බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවානේ. කොහොමද තැනක වාඩි වෙන්නේ, කොහොමද කෑම කන්නේ, කොහොමද වැසිකිළිය කැසිකිළිය පාවිච්චි කරන්නේ. ඒකට අදාළ ඩිසිප්ලින් එකක් අපිට උගන්වලා තියෙනවා. විනය. එහෙම නැති වුණොත් පැවිද්ද වැඩකට නැති පැවිද්දේ. සංයමය නැත්තම් පැවිද්ද වැඩකට නැති පැවිද්දේ. පැවිද්දට සංයමය තියෙන්න ඕන. හැබැයි ওই සංයමය කියන එක තියෙන්න ඕන කොතනද? අභියෝගාත්මකම වෙලාවේ සංවරකමින් සංයමයෙන් ඉන්න එක තමයි නියම සංයමය. කිසිම අභියෝගයක් නැති, කිසිම තර්ජනාත්මක බවක් නැති තැනක කාට හරි එක්කෙනෙකුට පැවිද්දෙකුට උනත් ගිහියෙකුට උනත් හරි සංයමයෙන් ඉන්න ලේසිද නැද්ද? ලේසි. ඇයි? ඔබව අභියෝගයට ලක් කරන්නේ කොහෙවත්? ඒත් ඔබ අභියෝගයට ලක් කරන තැනක සංයමයෙන් ඉන්නවනම් ඒක තමයි සංයමය. ඒක තමයි සංයමයනේ. ඔබ ප්‍රශ්න කරන තැනක් එනවා. එතෙන්දි සිහි කල්පනාවෙන් උත්තර දෙන්න පුළුවන් නම් අන්න සංයමය. නැත්තම් ගොඩාක් වෙලාවට අපි සංයමයෙන් ඉන්නවනේ. දැන් ඔන්න අද ඔයත් සිල් අරන් ඉන්නේ නේ. ඔයත් අද හොඳට ඉන්නවා. ඉතින් අද මේ හරි පරිස්සමින් ඉන්න. මම ඔබට යෝජනා කරනවා දැන් මේක ප්‍රායෝගික වෙන්නේ ඔයත් ගෙදරදිත් මෙහෙම හිටියොත්. දැන් අද හාමුදුරුවෝ කියන ඒවට එහෙයි කී ඔළුව වන හොඳට අහන් ඉන්නවානේ. අද හොඳට අහන් ඉන්නවා.
දැන් ඕක ඔබ පුහුණු වෙලාද නැද්ද කියලා හරියටම බලා ගන්න පුළුවන් මහත්යා කතා කරන වෙලාවටත් එහෙම හොඳට අහන් ඉන්නවා. නැත්නම් එයා එකක් කියනකොට 60ක් කියාගෙන යනවා නම් ඉවරයි කතාව. මෙතන රංගනයක් පොඩි. මේ වගේ රංගන හරි ලේසි. තේරෙනව නේද මම කියන එක? ඒ කියන්නේ මේක මේ ප්‍රායෝගික ජීවිතයේදී තියෙන්න ඕනි. එකයි කරගන්න කියන්නේ මේ මොකද තව මම කරනවා නේ. මේක අපි බුද්ධ ආගම පුහුණු වෙනවා කියන්නේ අපේ සංයමය හැදෙනවා කියන්නේ ඇති තැනත් නැති තැනත් නේ. අනිත් අය ඉස්සරහා හොඳට ඉන්න එක කවුරුත් කරනවනේ. ඒත් කවුරුත් නැති තැනත් හොඳට ඉන්න එකනේ හොඳට ඉන්න එක කියන්නේ. නියම හොඳට ඉඳීම එකනේ. සංයමය කියන්නේ ඒකනේ. දැන් මෙහෙදි සිහියෙන් ඇවිදිනවා අපිනේ. ඕකේ. ගෙදරදිත් එහෙම ඇවිදිනවා. ගෙදරදි සිහියෙන් ඇවිදිනවා. දැන් මම බලාගෙන හිටියා ඔය ඇත්තෝ හරි සංයමයෙන් අද දානි බෙදා ගන්න යනවනේ පොලිමට. කොච්චර හොඳද? දැන් මේක හැමතැනම ඕන. හැමතැනම ඕන. මෙහෙදි අතු ගන්නකොට සංයමයක් තියෙනවා. ඒක ගෙදරත් ඕන. මෙහෙදි පිඟාන කෝප්පේ හොදනකොට සංයමයක් පේනවා අපිට. ඒක ගෙදරත් තියාගන්න. ඒක තියෙනවා නම් හරියට හරි. ඒක හදා ගන්නවා නම් ඒක තමයි සංයමය. මේ එළියේ රංගපානික සංයමය නෙමෙයි. මට ඒකයි ඔබට තෝරලා දෙන්න. එළියේ රංගපානික අනිත් අය ඉස්සරහා පොඩි වෙලාවකට ඉන්න එක හරි ලේසිනේ. දැන් අර ගොඩාක් අය කියනවා මේ ලංකාවේ තියෙනවා මේ කාලේ මේ නාඩගම් කාර්යයද මොකද කියලා නාට්‍යයක් තියෙනවලු. මම දකිනවා මේ ගොඩාක් අය පෝස්ට් වල ෂෙයා කරනවා ඒකේ ඉන්න හාමුදුරුවෝ වගේ වෙන්න ඕනේ කියලා. හාමුදුරු කෙනෙක් නම් එහෙම වෙන්න ඕනි කියලා කියනවා. මන් දන්නේ ඒ හාමුදුරුවෝ ඇත්ත හාමුදුරු කෙනෙක්ද නළුවෙක්ද කියලා. එයා නළුවෙක්ද? අරංගපාන කෙනෙක්. අරංගපාන්න ලේසි හාමුදුරු කෙනෙක් විදියට. අන්න හරි. ඒක තමයි මට කියන්න ඕන. හාමුදුරු කෙනෙක් විදියට රංගපාන්න ලේසි. ඒ හාමුදුරුවෝ විදියට මේ මහත්තයා හොඳට රංගපානවා ඇතිනේ. good. ඒක අපි අගය කරන්න එපා. එතුමාගේ ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාවයනේ. අපි ඒකට highly respect නේ. ගොඩාක් අපි කරු කරනවා. හොඳයි. දැන් ප්‍රශ්නේ මොකක්ද? ඒ හාමුදුරුවෝ ඇත්තට හාමුදුරු කෙනෙක් වෙච්ච විද්‍යාවසට එහෙම ඉන්න පුළුවන්ද කියන එක. කැමරාවක් ඉස්සරහා ඔය ඉතින් සතිය දවස් 5ට විනාඩි 5 කට් කීයද රංගපාන්න තියෙන්නේ නේ. හරි ලේසිනේ. ඊටු විනාඩි 30යි නාට්‍ය විනාඩි 5 කැලි 3ක් පෙන්නනවා. ඊටු 15 ඇඩ් යනවා නේ. එතකොට හාමුදුරුවන්ට තියෙන්නේ විනාඩි 5 කට් 3කට රංගපාන එක. ඒක ලේසිනේ. හැබැයි ඒ හාමුදුරුවෝ ඇත්තම හාමුදුරු කෙනෙක් බවට කවදා හරි පත් වෙලා ඒක ක්‍රියාත්මක කළොත් අන්න හරිම හොඳයි නේ. ඇත්තටම මේ රංගන ශිල්පියට කවදා හරි සැබෑවටම පැවිදි වෙලා ඒ පැවිදි භූමිකාවේ නියැලෙන්න ලැබේවා කියලා මම මට එක දවසක් දකින්න ලැබුණා නේ. මොකද මෙයා ගැන මේ චරිත ගැන කතා කරනවා මිනිස්සු හරියට. මං චුට්ටක් බැලුවා මොකද්ද මේ කියලා. බලනකොට හොඳයි රංගපෑම. හැබැයි ඒක ඇත්තක් වෙන්නේ. ඒක එයාගේ ජීවිතේ උන. ඒ කියන්නේ අපිට ලේසි එළියේදී චූටි වෙලාවක් එහෙම වෙන එක මටත් හරි ලේසි. සුදම සායනාංශයටත් ලේසි. ඒ වගේ චූටි වෙලාවකට පාලනය වෙන්නේ. ඒත් ඒක නෙමෙයි පුහුණුව කියන්නේ. සැබෑ අපේ හික්මීම කියන්නේ ඒක නෙමෙයි. අපි අපේ ආධ්‍යාත්මය දමනය කිරීමනේ. එතෙන්ට අපි එන්න ඕනේ. තාම මාත් පුහුණු වෙනවා ඒකට. සුදාම සායනාංශෙත් පුහුණු වෙනවා. අපේ ඕනතන් තරම් අවස්ථාවල අපේ සංයමය බිඳ වැටෙන තැන් තියෙනවා. වැදගත් දේ අපි දැනට දන්නවා මගේ සංයමය මේ වෙලාවේ බිඳ වැටලා තියෙන කියලා. තාම 100% සංයමය නෙමෙයි. 100% සිහියෙන් නෙමෙයි. හැබැයි අඩුම දන්නවා ඔව් මෙතන තාම දුර්වලයි. තව හැදෙන්න තියෙනවා. ඒකනේ අපි කියන්නේ පුහුණු වෙනවා කියලා තමයි. අන්න ඒක හොඳට හිතන්න. හොඳට තේරුම්. මේ කාගේ හරි දැන් පැවිද්දෙක් සංයමයෙන් යුක්ත පැවිද්දා තමයි පැවිද්දා සංයමයක් නැති පැවිද්දෙක් නෙමෙයි කියලා මේ ගාථාව කියන්නේ. ඒ කියන්නේ ඔබේ ලෞකික ජීවිතය ගැන මුලින් කිව්වා ඔබ ආධ්‍යාත්මික ජීවිතයකට આવොත් ඒක තමයි මේ දෙවණියට කියන්නේ නේ. සැබෑ සංයමය නම් හිත සංවර වීම.
ඔබව අවුස්සන වෙලාවේ අවිස්සෙන්නේ නැතුව ඉන්න එක. ඔබව කුලප්පු කරන වෙලාවේ කුලප්පු වෙන්නේ නැතුව ඉන්න එක. ඒක අමාරුද? අමාරුද? ඒත් ඉතින් අපි වීරය කරොත් බැරි දෙයක් නෙමෙයි. බැරි නෙමෙයි, අමාරු දුෂ්කරයි. හරි. ඊළඟ කාරණාවනේ. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ විමසලා බලලා කටයුතු කරන්නේ නැති රජුරෝ පාලකයා වැඩකට නැති පාලකෙක් කිය. ඉතින් මේ කතාව කියන්න ඇති මොකද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ හිටියේ ඉතින් ඔක්කොම ඒකාධිපති පාලකයෝනේ. මගධ රට ගත්තත් කොසල් රට ගත්තත් තනි ඒකාධිපතියෝනේ. එයාගේ ගුණ කියන එයාට ඇඩ්වයිස් දෙන ඔය පුරෝහිතයා කියලා මිනිහෙක් ඉඳලා තියෙනවානේ. ඒ පුරෝහිතයා කේවට්ටේක් නම් ඉවරම තමයි ඉතින්. ළඟම ඉන්න කෙනා ඇඩ්වයිස් ගන්න. එතකොට දැන් මේ පාලකයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විමසලා බලලා කටයුතු කරන්නේ නැත්තම්. හිතුමතේට වැඩ කරනවන. අත්තනෝමතිකන. ඒක නියම පාලකයෙක් නොවන ලකුණු අතර එකක්. නියම නායකයෙක් නොවන බවට එක ලකුණක් එයා විමසලා බලන්නේ නැහැ. ඔබේ කේලම ආපු ගමන් තීන්දුව ගන්න. එහෙම හිතෙන්නේ වාසනාවට අපි රජාලගේ කාලේ ඉපදිලා ඉන්න නැතුව ඇත්තේ. නැත්තම් මොකෙක් හරි කිව්ව බෙල්ල කපලා දානවානේ. ඉතින් යාගේ අනනේ අන. ආයි මුකුත් නීති පොත් බැලිල්ලක් තියෙද? එයා කියනවා ක්‍රියාත්මක කරන්න ගහලයා කියලා මිනිහෙක් ඉන්නවානේ. වදමල් මාලයක් කරේ දාගෙන කඩුවකුත් තියාගෙන මිනිහා ඉන්නෝ කියන්න විතරයි වුණ බෙල්ල කපලා දානවා. ඉතින් ඒ වගේ පාලන තන්ත්‍ර මේ ලෝකෙන් තුරන් වෙච්ච එක නේද? එවැනි දරුණු දැඩි ඒකාධිපති ක්‍රම මේ ලෝකෙන් අතු ගෑවිලා ගියපු එක මං කියන්නේ අපි ඉපදිලා ඉන්න කාලේ භාග්යක්. මම නම් හිතන්නේ පෙරපිනක් කියලා මගේ. එහෙම කාලෙක ඉපදුනේ නැත්නම් මොනවා හරි කිව්වා කියලා මෙලහට මැරුම් කාලා. නේ? ඇයි ඉන්න දෙන්නේ නැන්නේ? ඒකනේ ඇත්ත. ඒකාධිපතියගේ ස්වභාවය විමසන්නේ නැහනේ. අහන්න කැමති නැහැ. සාකච්ඡාවට කැමති නැහැ. දැන් ඔය ගතිය රටේ පාලකයාට නෙමෙයි ගෙදර පාලකයාට එන්න බැරිද? දැන් රටේ පාලකයා අමතක කරමුකෝ. දැන් ගෙදර පාලකයා මහත්තයා කියමුකෝ. ඒ මහත්තයා විමසන්නේ නැති, සාකච්ඡා කරන්නේ නැති, ඇහුම්කම් දෙන්නේ නැති, හිතුමතේට වැඩ කරන කෙනෙක් වුණොත් ඒ ගෙදර දියුණු වෙයිද පිරිහෙයි? අනිවාර්යෙන් පිරිහෙයි. එහෙම ඒකාධිපති නෝන කෙනෙක් හිටියොත් නේ මහත්තයාගෙන් මුකුත් අහන්නේ නැහැ, දරුවුන් එක්ක සාකච්ඡාවක් නැහැ, ඔක්කොම හොරෙන් සීට්ටු දදානේ. ඔක්කො ගේම් දෙන කට්ටිය ඉන්නවනේ. තනියෙන් ඔක්කොම තනියෙන් මට පුළුවන් මම දන්නවා කියලා ඒව කරන කට්ටිය ඉන්නවා. දැන් ඒ වගේ දැඩි මතධාරී උපාසකම්ම කෙනෙක් ගෙදර රජ වුණොත් මුළු ඔක්කොමනේ නැවම ගිලනවනේ. ඒ වගේ අන්තගාමි කෙනෙක් එක්ක ඇයි ණය වෙලා අතනින් ණය ආරම් මෙතන සීට්ටු නේ. ඉතින් ලොකු අමාරුවක වැටෙන. මේ කියන්නේ මොකක්ද? ඔබ කොතනක හරි පාලකයෙක් නම්, ඔබ කොතනක හරි නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් නම් ඔබ ඇහුම්කම් දෙන්න, ඔබ සාකච්ඡා කරන්න කැමති වෙන්න, ඔබ උපදෙස් ගන්න කැමති වෙන්න. දැන් හාමුදුරුවෝ වෙච්චනේ අපි. දැන් සුදම් සායනහන්සේනේ මේ පන්සල් වල නායක හාමුදුරුවෝ, අපි නෙමෙයි. හැබැයි සුදම් සායනහන්සේ මොන දේ කරන්න ගියත් මම දැක්ක හොඳම ගුණයක් තමයි මං ගුණේ ඉන්න තැන කියනවා නේද? නැති තැනත් කියනවා බණින ඒවා වෙනම කරන්නේ. එහෙමනේ මගේ ක්‍රමය. බණින ඒවා එයාට නේ කෙලින් කියනවා. ගුණේ ඉන්න තැනයි නැති තැනයි දෙකේම කරනවා. දැන් සුදම් සායනහන්සේට බණින්න මට කිසිම හේතුවක් එදිලා නැහැ තාමනේ. නැහැ. සුදම් සායනහන්සේගේ මම දැක්ක හොඳ ගුණයක් තමයි කොයි දේ තීරණය කරන්න ගියත් මේ පන්සල ගැන, පුජි පන්සල ගැන මගෙන් කෝල් එකක් දාලා අහනවා ස්වාමීනි මේක ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද? හොඳ ගුණයක් නේ. ඇත්තටම සමහර වෙලාවට 99%ක්ම දේවල් වලදී මට අමුතුවෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ. උන්වහන්සේ අවුරුදු 15කට වැඩි කාලයක් මෙහි ඉඳපු හොඳ අත්දැකීම් තියෙන මේ රට මොකද්ද කියලා මේ රටේ ගඳ සුවඳ දන්න ආමුදුරුවෝනේ.
හැබැයි හොඳ නායකත්ව ගුණයක් තමයි අහන එක. හොඳ ක්වොලිටි එකක්. මං කියන්නේ ඒක ඇති කර ගන්න ඕනේ. අපි බුදුහාමුදුරුවෝ නම් අහන්න ඕනේ නැහැ කාගෙන් අනේ සර්වඥයන්නේ. සර්වඥ නෙවෙයි නම් අහන්න ඕනේ. අහන්න. සාකච්ඡා කරන්න. දැන් මම දන්නේ නැති විෂයන් ඇත්තටම මම දැන් ගිහියන්ටනේ මම බණ කියන්නේ සමහර ඒවා මම දන්නේ නැති ගිහි විෂයක් ගැන කතා කරනවා නම් මම මගේ හිතවත් හොඳ දැනුම් බුද්ධිමත් ගිහි මහත්තුරු ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් මං අහලා ගොඩක් දේවල් අහගන්නවා මොකද්ද මේ ප්‍රශ්නේ ගැන ඔයා ගිහියෙක් විදියට දකි. මම හාඳුරු කෙනෙක් ලෙස පන්සලේ ඉඳන් පේනේව නෙවෙයි ඇත්ත මහ පොළවේ තියෙන්නේ නේ. දැන් ඇත්තටම කිව්වොත් දැන් පන්සල් වලට එන මිනිස්සු හරි හොඳ මිනිස්සුනේ බලනකොටනේ. ඒත් ඒ මිනිස්සු නෙවෙයි ඇත්ත මිනිස්සුනේ. ඒ කියන්නේ දැන් පන්සලේදී අපිට හමු වෙන්නේ ඔක්කොම එක්තරා විදියකට සූදානම් වෙච්ච මිනිස්සුනේ. දැන් මෙහෙට එන්නේ සූදානම් වෙලානේ ඔය ඇත්ත. පන්සල් යන්නේ. එතනම ඒ සිතුවිල්ලම සූදානම් වෙනවානේ. එතකොට කතා කරන්නේ කොහොමද නැත්තේ කොහොමදනේ කියන්නේ මොනවද නොකියන්නේ මොනවද hina වෙන්නේ කොහොමද නැත්තේ කොහොමද දැන් මෙතෙන්ට එන අයගෙන් අපි ඇත්ත මිනිස්සු තෝරගන්න බෑනේ. ඇත්ත මිනිස්සු ඉන්නේ ගෙවල් වලනේ වැඩපලේ රැකියාව කරන තැන බස් එකේ කෝච්චියේනේ ඇත්ත මිනිස්සුයි. එතකොට ඇත්ත මිනිස්සු ගැන දැනගන්න නම් ඉතින් ඇත්ත මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනේ විවෘතව අවංකව කියන. ඉතින් මම දන්නේ නැතිව මම නම් අහගන්නවා. මගේ දායකයෝ අතර සමහර අය එහෙමයි ඉන්නවා මම ඒගොල්ලොන්ගෙන් සමහර උපදෙස් අහනවා ගිහිකම සම්බන්ධයෙන්. මහානකම සම්බන්ධව ගිහියන්ගෙන් උපදෙස් ගන්න නැහැ. ඒක බුදුහාඳුරු කියලා දීලා තියෙනවා. හැබැයි ගිහිකමට අදාළ දෙයකට නම් උපදෙස් දෙන්නේ ඒක ගිහියගෙන් අහලා දැනුවත් වෙන්න ඕනේ. ඔයා මොකද්ද මේක ගැන? අහන්නේ නැති විමසන්නේ නැති කෙනා පැවිදි කමේ නායක ධූරයක් දරුවත් ගිහි කමේ නායක ධූරයක් දරුවත් රටක පළාතක නායක ධූරයක් දරුවත් අසාර්ථකයි. එහෙනම් අහන් ඉන්න කැමති. ඉතින් අහන් ඉන්න බැරි ඇයි කියලා ඇහුවොත් මොකද්ද හේතුව? මාන්නේනේ. අපිට කාගෙන්වත් අහන් ඉන්න හිතෙන්නේ නැති ඇයි? මාන්නේ. මන් දන්නවා මට තේරෙනවානේ. මට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ අපි ඕවා අපි නිකන් නෙමෙයි වයසට ගිහි කියලානේ. පව් ඉතින් නේද ඒගොල්ලෝ. ඒගොල්ලෝ ගැන කියන් තියෙන අනේ පව්. මොකද ඒගොල්ලෝ හිතනවා වයසට ගියපු පමණින්ම ඔක්කොම තේරෙනවා කියලා. වයසට ගිය පමණින් හැමදේම තේරෙන්නේ නැහැ. වයෝ වෘද්ධ කියන්නේ එකක් නේ. ගුණ වෘද්ධ කියන්නේ තව එකක්. සීල වෘද්ධ කියන්නේ තව එකක්. ඥාන වෘද්ධ කියන්නේ තව එකක් නේ. ඒ කියන්නේ වෘද්ධ වීම මේ ඉහනිකට පැහිමෙන් නම් ඒක වයෝ වෘද්ධ. කොණ්ඩේ සුදු වීමෙන් නන්නේ ඒක වයෝ වෘද්ධ කියතයි. හැබැයි සීලයෙන් උසස් නම් සීල වෘද්ධ. නුවණින් උසස් නම් ඥාන වෘද්ධනේ. හික්මීමෙන් සංසිඳුණු කමෙන් උසස් නම් තපෝ වෘද්ධ. සා කෙනෙකුගේ වෘද්ධකම කොණ්ඩේ රැවුල දිහා බලලම තීන්දුව කරනවා නම් ඒක වැරදිනේ. Taman එහෙම හිතා ගන්නවා නම් ඒක අනුවණයිනේ. බුද්ධිමත් හොඳට අනිත් අය ගාව අනතිමානී වැහුම්කම් දෙන්න සූදානම්. හරි වටිනවා. ඒකෙන් හැමදාම දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ. හැමදාම දෙයක් ඉගෙන ගන්න පුළුවන් අනතිමානී වුණ. මාන්නේ නැතුව වැඩ කරන්න. අන්තිම කාරණේ. නුවණැත්තෙක් උනත් වැඩක් නැහැ. කවුරුනන්ද? ක්‍රෝධයෙන් නම් ඉන්නේ නේ. කොච්චර හරි තරහෙන් නම් ඉන්නේ. කොච්චර උගත් උනත් වැඩක් නැහැ. එයා වැඩකට ඇති උගතෙක් නෙමෙයි. වැඩකට ඇති නුවණැත්තෙක් නෙමෙයි. එයා උගත් මිනිසෙක් නෙමෙයි, පඬිතයෙක් නෙමෙයි. එයා ක්‍රෝධයෙන් නම් ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි උගත්කමෙන් ඉහළට යන්න අපි ගාව එහෙනම් කරුණාව මෛත්‍රිය දෙකත් තියෙන්න ඕන. නැත්තම් උපාදි තිබුණු පාමණින් කරුණාව මෛත්‍රියවත් නැත්තම් මොන උගතෙක්ද ඇත්තටමනේ. සමහර උගත්තු ඉන්න වචනයක් කතා කරන්න බෑ. කේන්ති ගන්නවා, බනිනවානේ. එයාගේ අදහසමයි. ඊට පිටින් මොනවා හරි කිව්වොත් යක්ෂාරූඪ වෙනවා. එහෙම උගත් වෙලා වැඩක් නැහැ ඉතින්. එහෙම උගතකින් වැඩකතුත් නැහනේ. ඒ උගතකින් අපිට දෙයක් ගන්න හරි අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්න එපා. හැබැයි අපිට හිතෙනවා නම් මෙයාගෙන් මොකක් හරි අහුවොත් එහෙම බැනුම් අහන්න වෙන්නේ කියලා. ඉතින් අපි අහන්නේ නැහැ.
අපි මොනවද අහන්නේ එතකොට? අපි නිශ්ශබ්ද වෙනවනේ. එයයි එයා රණ්ඩු වෙනවනේ. එයාගේ මුකුත් අහන්න බෑනේ. ඇත්තටම දැන් සමහර ගුරුවරු මට උනත් හිටියා උගත්. හැබැයි අපි මෙලෝදයක් ඒගොල්ලෝගෙන් අහගෙන නැහැ ගිහිල්ලා. ඇයි? අහන්න ගිහිල්ලා කණ්ඩ වෙයිද කියලා බය. මම කේන්ති යනවා. කේන්ති යන කොච්චර හරි තරහයි. හරි උගත්. පත්තු වෙලා ඉන්නවනේ කොච්චර හරි. හිනාවක් නැහැ, මූණේ ලේ පොදක් නැහැ. පුදුම උගත්. උපාධි තියෙනවා බර ගානක්. හැබැයි ලේ පොදක් නැහැ. උහියේ එල්ලගෙන ඉන්නවනේ. හැබැයි සබ්ජෙක්ට් එක පොත් ලියනවා 20 30. තට තේරෙන උගත්කම හොඳටම හොඳයි. අවාසනාවකට වෛරෙන් ඉන්නනේ. ඒත් කර අනුන් එක්ක තරහෙන් ක්‍රෝධෙන්. ඇත්තට මේගොල්ලෝ තමයි අන්තිමම පව් අයනේ. හරිම පව් ඒවා කියන්නේ. හොඳයි එහෙනම්. දැන් පැයකට කෙටු වෙලාවක් අද දවසේ අවසාන ධර්මානුශාසනාව සවන් දුන්නානේ. ඔබ අද ඉගෙන ගත්ත වැඩකට නැති 4 දෙනෙක් කියන්නේ. පළවෙනි එක්කෙනා කම්මැලි ගිහියා වැඩකට නැතනේ. දෙවෙනි එක්කෙනා කවුද? සංවර කමක් නැති, සංයමයක් නැති පැවිද්දා වැඩකට නැත. විමසලා බලන්නේ නැති ඒකාධිපති පාලකයා වැඩකට නැත. ඊළඟට තරහෙන් ක්‍රෝධයෙන් ඉන්න උගතා වැඩකට නැත. දැන් ඔන්න තමන්ව ලකුණු කරගන්න ලේසිද නැද්ද? හරි ලේසිනේ. හරි ලේසි. තමන්වනේ. අරයා මෙයාව ජජ් කරන්න එපා. අපි දන්නේ නැහැ යාලා ගැන. දැන් අපිට ඕවා කියනකොට එක එක්කෙනා ඔලුවට එනවා. හරයට නම් හරි ෂෝක් ටික. නම්බර් එකට කියවුණා අද වැදෙන්න ඇති තරු 20 වෙන්න. මම ඔබට යෝජනා කරන එක එක්කෙනාට තරු 20 වෙනකොට අපිට ඉතින් ඉරහඳ තමයි 20 වෙන්නේ. මතක තියාගෙන ඉන්න. එක එක්කෙනාට 20 වෙන්න තරු ගැන හිතන්න එපා. Tamanට මොකද වෙන්නේ කියලා බලා ගන්න නේ. ඒක තමයි වටින්නේ. ඒක තමයි වටින්නේ. Taman දිහා බලා ගන්න එකනේ. Tamanව කොට දා ගන්න බලන එක තමයි උතුම්ම දේ. ඉතින් අද ඊටාම හොඳ පින්කමක්. තාම හොඳ පින්කමක් කරගත්ත විශාල පිරිසක් ඇවිල්ලා සිල් සමාදන්. සමාදන් වෙච්ච සීලය සතුටින් රැකගත්තානේ. භාවනා කළා, ධර්ම සාකච්ඡා කළා. ඉතින් මම තාම සතුටුයි ඔය ඇත්තෝ හැම පොයෙටම මෙහෙම ඇවිල්ලා සිල් ගන්නවා. ඒකෙන් පොඩි ඇත්තටම පොඩි බ්‍රේක් එකක් නේ. මේ යන මහා ආවේගකාරී ගමන පොඩ්ඩක් වේගය අඩු කරලා ආයෙත් අපි හිතවනවා නේ. අපිව රිෆ්‍රෙෂ් කරනවා නේද? මේ වගේ දවසක් අපි අපේ ආධ්‍යාත්මය අලුත් කරනවා නේ. කොච්චර වටින ධම් සාකච්ඡාවක් කරුණාද නේ සාමිනාංශෙත් එක්ක. අපේ සාමිනාංශෙත් එක්ක භාවනා වැඩසටහනක් කරානේ. අරණ්‍යවාසී සාමිනාංශෙත් එක්ක නේ. භාවනා වැඩසටහනක්. පිරිස් සජ්ජායනා කළානේ. උදෑසනම සද්ධාවාස සාමිනාංශය අතින් සිල් අරගෙන බුද්ධ වන්දනාවක් ලස්සනට කරා. කොච්චර හොඳ දවසක්ද නේ. කොච්චර වටින දවසක්ද. අපිට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ටෙලිකාස්ට් කරන්න බැරි වුණාට අපි බුද්ධ පුතුන් ඔස්සේ ධර්ම සාකච්ඡාවක් මේ ධර්ම දේශනාවත් විකාශනය කළා. එතකොට තව විශාල පිරිසක් මම බලාගෙන හිටියා 300කට අධික පිරිසක් අඛණ්ඩව බණ අහන් හිටියානේ. ඒ කියන්නේ මේ දේශනාව හෙට වෙනකොට 20-30000ක් අහන. කොච්චර ප්‍රයෝජනවත්. එක මිනිස්සෙක් හරි අබමල් රේණුවක දෙයක් හරි ඉගෙන ගන්නවනේ. චුට්ටක් හරි හිතනවනේ. ඉතින් ඒ පින අත් වෙන්නේ මේ පන්සල හදපු ඇත්තන්ටනේ. මේ පන්සලට දහදිය ඇදපු මුදල් වියදම් කරපු පණ යනකම් ඊයේ කීයද මේ මහත්තුරුලා යනකොටනේ. පෙරීද පළමුදා නේ. මේ භාවනා ශාලාවේ වැඩවලටනේ කොච්චර මහන්සි වෙනවද. මේ හඩ් ගන්න මේ එකතු වෙන කුණු අදින්නනේ. කොච්චර දුක් විඳිනවා. මං හිතන්නේ මේ විදියට කැප වෙන අය ඉන්න තැනක සේනාසනයක් දියුණු වෙන එක නවත්තන්න බෑ කාටවත්. මොකද හේතුව එච්චරට මේ කනගවා සුගත සේනාසනයේ දායක පිරිස පුදුම කැපවීම. දවස් කීයක් නම් ඇවිල්ලා පන්සලේ වැඩ කරනවදනේ. තමන්ගේ සමාගම කම්පැනි එක වහලා දාලා සමහරු ඒක ඉන්න සේවකයෝ මෙතෙන්ට ගෙනල්ලා නේ. කොච්චර දුක් විඳගෙන කොච්චර මහන්සි වෙලා
මේ සේවාව කරනවද? මේ සාසනික සේවයක් නේ. ශාසනයට මේ දේවල් කරන අය. ඉතින් ඔයත්ෝ මේ කරන සේවාවේ උපරිම ඵලය ලබන්න නම් මේම සීල භාවනා වැඩසටහන් කරගන්නවත් ඕනේ නේ. දැන් වස් කාලේනෝ විශේෂ වැඩසටහන් දානවා. ඉරිදට සෙනසුරාදා. ධර්ම සාකච්ඡා අපේ සායනාංශය යෝජනාවක් උක්කනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දෙන්න කියලා. සම්පූර්ණයෙන්ම වස් කාලේ දේශනා ඒ අසුරු කරගෙන කරලා දෙන්න. ඉගෙන ගන්න ඕනේ නේ. චුට්ටක් හරි තේරුම් ගන්න පුළුවන් විදියට මම ඉතින් කියලා දෙන දේවල් තේරෙනවනේ සාමාන්‍ය සරලව කියලා දෙන්න. කවුරුත් ඇවිල්ලා මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා අහන්න ඕන. විශේෂ වන්දනා කටයුතු කියන්නේ ඒවා 25 වෙනිදාට අපි වස් ආරාධනා පින්කමේදී සිහි කරනවා. මොනවද කරන පින්කම් පුළුවන් තරම් මේ සේනාසනේ වැඩ ඉන්න සායනහන්සලගෙන් ඔයත්න්ගේ ආධ්‍යාත්මික ජීවිතයට ප්‍රයෝජනයක් ගන්න. ධර්මයේ ඉගෙන ගන්නනේ. බණක් භාවනාවක් කරගන්න. එතකොට තමයි මේ කරන වියදම් වලට ඵලයක් ලැබෙන්නේ. නැත්තම් හිතෙන්න පුළුවන් ඉතින් හම්බ කරන එක පන්සලට යට කරනව නේද? මේ වැඩක් කරගන්න තියෙන වෙලාවේනේ සෙන් 5ක් හරි හම්බ කරගන්න පුළුවන්. මේ වෙලාවේ මේ පන්සලේ නැහින්ද යනව නේද? හිතෙන්න පුළුවන් ධර්මය ඇහුන් නැතොත්. එක තැනකදී ඔක ඔළුවට එනවා. ඒක ඔළුවට නොඑන්න නම් එන්න ඕන. බණ අහන්න. භාවනා කරන්න. ධර්ම සාකච්ඡා කරන්න. එතකොට දැනෙනවා මම මේ කරපු පින්කමෙන් මට ආනිසංස ලැබෙනවනි කියලා. මං කොච්චර ආධ්‍යාත්මිකව උඩට ගියාද කියලා. එහෙනම් ඔයත්න්ගේ මේ ජීවිතේ අපි දන්නේ නැහනේ අපිට මේ කොරෝනා වසංගතේ ගොඩක් පණිවිඩ දීපු එකක් නේ. අපේ ලොකුකම් තුට්ටුවට බැස්සුවානේ නේ. තුට්ටුවටම අපේ ලොකුකම් බැස්සුවානේ. අපේ නිදහසේ සීමා තියෙන බව හොඳට පෙන්නුවානේ අපිට. ඊළඟට අපි ඕනම වෙලාවක මේ ගස්කල් වගේ හිටියට මැරලා වැටෙන්න පුළුවන් කියලා පෙන්නුවනේ මේ වසංගතේ තාම පෙන්නනවානේ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා කුමටද කුසලට කම්මැලි වන්නේ නේ. එහෙනම් පින් කරන්න, කුසල් කරන්න, බණ දහම් පොණු වෙන්න කම්මැලි වෙන්න එපා. පුළුවන් තරම් වීර්යයෙන්, උත්සාහයෙන් මේ දේවලුත් කරගන්න. ඉතින් අද දවසේ තාම ශ්‍රද්ධාවෙන් ඔයත්ෝ විශාල පින්කම් රැසක් සිද්ධ කළා. ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා, බුද්ධ වන්දනා කළා. ගරුතානාපතිතුමන් මේ සේනාසනයට පැමිණිලා පූජනීය මහා සංඝ රත්නයටත් උපාසක උපාසිකාවන්ටත් අද දහවල දානය පූජා කළා. එතුමගේ පියාණන්ගේ 3 මාසේ පින්කම වෙනුවෙන් විශාල පින්කම් රසක් සිද්ධ වෙච්ච වටින පොහොයක් මේ ඇසල පොහොය. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මානුශාසනාවනේ සිද්ධ වුණේ ඇසල පොහොය දවසේ. ඔයත් දන්නවා. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තේ ඇසල පොහොය දවසේ. දරුවන්ට එහෙම කියලා දෙන්න ඈ. මව් කුස පිළිසිඳ ගත්තා. ගිහි ගෙයින් නික්ම ගියත් ඇසල පොහොය දවසේ නේ. අර සින්දුවක් තියෙන්නේ නේද? ඇසල මහේ සඳ ඇති පායා කියලා නේද? සින්දුවක් තියෙන්නේ. එතකොට ඒ හැම සිදුවීමක්ම සිද්ධ වෙච්ච වටින පොයක් ඇසල පොය. ඊළඟට මුළු ලෝකෙම ඉන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන පොය. පෙරවස් සමාදන් වෙන පොය තමයි ඇසල පොය. තාම උදා වෙලා නැහැ. අපි මේ කලින් සමරන. තව තියෙනවා. ඉතින් ඒ උතුම් පින් කටයුතු අපි සිද්ධ කරගත්තේ ඇසල පොය වෙන. ඒ ලස්සන පින්කමක් අපේ පූජනීය කනගව සුගත සේනාසනයේත් ඒ වගේම පුජි සුගත සේනාසනයේත් ආධිපත්‍ය හොබවන අති පූජනීය සුදම්ම සායනහන්සේගේ නායකත්වයෙන් අද ලස්සන පින්කමක් සිදු කරගත්තා. මේ පින්කමේදී අවසාන ධර්මානුශාසනාව සිදු කරද්දී විශේෂයෙන්ම අද සන්ධ්‍යායාමේ ධර්මානුශාසනාවේ දායක පිරිසට අපි පින් අනුමෝදනා කිරීම සිදු කරනවා. ඒ ඇත්තොන්ගේ දේශනාව තමයි මම මේ වෙලාවට යොදාගත්තේ සිදු කරලා දෙන්න. ඒ පියාණන් වහන්සේ පිය රත්න මුතු කුමාරණ පියාණන්ට පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් සත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ දුවටත් පවුලට එකතු වෙච්ච පුතාටත් ඒ වගේම ඒ පවුල්වල සෙසු ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම අද පෙහෙවස් සමාදන් වෙච්ච පිරිසට උපස්ථාන කරපු අපේ සුසාත් මහත්තයා ඇතුළු නේද?
උපස්ථාන කරපු විශාල පිරිසක් දුක් විඳගෙන නේද? දානේ බෙදනවා, සෝදනවා, ගොඩක් වැඩ කරන්නේ ඇවිල්ලා. ඒ සියලුම දෙනාටත් ඒ වගේම අද දානය පූජා කරපු ගරු ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකරනේ. සංජීව් ගුණසේකර මැතිතුමා ඇතුළු එම පිරිසටත් ඒ වගේම අද සිල් සමාදන් වෙච්ච අපේ උපාසක උපාසිකාවන් හැම දිනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. බුද්ධ පුතුන් ඔස්සේ මේ දේශනාව අහපු හැමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, සුවපත් බව වේවා, චිර ජීවනයේ වේවා. සියලුම දෙවියෝ රටත් ලෝකයත් ශාසනයත් ඔබවත් රකිත්වා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම විශේෂයෙන්ම 6 වෙනි මාසේ 2026 වෙනි මාසේ පළවෙනිදා භාවයට පත්වෙච්ච සුජාතා පද්මිනී කුමාරිහාමි වන්නිනායක මාතාවට මේ පින් අත්වේවා. ඒ වගේම අද මේ උතුම් පින්කම් වලට ආපු ඔබගේ නමින් මිය ගියපු සියලුම දෙනාටත් ඒ දම්පැන් පූජා කරපු ඇත්තන් නමින් මිය ගිය සියලුම දෙනාටත් ඊයේ පෙරීදා පළමුදා ඉඳලා මේ පින්කම වෙනුවෙන් විශේෂ පවිත්‍ර කටයුතු වලට දායක වෙච්ච ඒ වගේම මේ භාවනා ශාලාව හදද්දී ඒ වගේම මේ සේනාසනය හදද්දී අප කැප වෙච්ච මිල මුදල් වියදම් කරපු ශ්‍රමය කැප කරපු දහඩිය මහන්සිය වගුරවපු සියලු දෙනාගේම නමින් මිය ගිය සියලු දෙනාටත් පූජනීය සුදම්ම සාමිවහන්සේ ඇතුළු මහා සංඝයා නමින් මිය ගියපු සියලු දෙනාටත් මේ පින් අත්වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්නට අපිට මේ පින්කම පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක් වේවා.